තෙරුවන් සරණයි ආයුබෝවන්. 9 ශ්‍රේණියේ දරුවන්ට අද අපි සාකච්ඡාව පවත්වන්නේ දෙවනි දවස. මීට කලින් අපි ගිය සතියේදී එක සාකච්ඡාවක් පවත්වන්නට යෙදුණා. පළවෙනි පාඩම ඇසුරින් තමයි එදා අපි සාකච්ඡාව පැවැත්වුවේ. අද පවත්වන්නේ දෙවනි පාඩම ඇසුරින්. හොඳයි, අපි බලමු කාල වේලාව ගන්නේ නැතිව මොනවද කතා කරන්නට තියෙන්නේ කියලා අච්චු පොත අරගන්න. දෙවැනි පාඩම තමයි බුදු සිරිතේ අවසන් 25 වස කියන පාඩම. බුදු සිරිතේ අවසන් 25 වස කියන පාඩම. ගොඩක් දිග පාඩමක්. අපි ඉක්මනට වැදගත් වෙන තොරතුරු කතා කරමු. වැදගත් වෙන දේවල් මම ඔබට මතක් කරන්නම්. අපි බලමු පාඩමේ තියෙන තොරතුරු. බුදුරජාණන් වහන්සේ අවසන් 25 වසර තුලදී දෙව් මිනිසුන්ගේ සුවය සඳහා මහඟු සේවයක් ඉටු කළ සේක. බුදුරජාණන් වහන්සේ අවසාන 25 වසරේදී දෙවියන්ට සහ මිනිස්සුන්ට විශාල සේවයක් සිදු කරනවා. බුද්ධ ජීවිතේ කොටස් දෙකකට බෙදෙනවා. බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් ගත වෙනකන් මුල් බුදු සමයේ විදිහටත් ඊට පස්සේ කොටස තමයි අපි මේ කතා කරන්නට යන කොටස. බුදු සිරිතේ අවසාන 25 වසර අවුරුදු 20ක් ගත වෙනකන් මුල් බුදු සමයේ විදිහට සැලකෙනවා. මුල් කාලේ අවුරුදු 20. ඒ අවුරුදු 25න් 20න් පස්සේ තවත් අවුරුදු 25ක් බුද්ධ ජීවිතේ සම්පූර්ණ අවුරුදු 45යි. ඒ 45න් මුල් කාලයට වැටෙන්නේ අවුරුදු 20යි. ඊළඟ කොටස අවුරුදු 25ක්. ඒ අවුරුදු 25 ඇතුලේ ශාසනික මේ වශයෙන් බුද්ධ චරිතය තුළ මොනවද සිද්ධ වුණේ කියන එක තමයි කතා කරන්නේ. 21 වන වස් කාලයේදී සිට 44 වන වස් කාලය දක්වා සවැත් නුවර ජේතවනාරාමයේ සහ සවැත් නුවර පූර්වාරාමයේ වස්විසු උන්වහන්සේ 45 වන අවසන් වස් කාලයේ ගත කළේ විශාලා නුවර අසල වූ බේලුව ගමේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 21 වෙනි වස් කාලයේ ඉඳලා අවුරුදු 44 වෙනි වස් කාලය දක්වා 21 වෙනි වස් කාලයේ ඉඳලා 44 වෙනි වස් කාලය දක්වා ස්ථාන දෙකක තමයි හිටියේ. සවැත් නුවර පූර්වාරාමී, සවැත් නුවර ජේතවනාරාමී. සවැත් නුවර ජේතවනාරාමී, සවැත් නුවර පූර්වාරාමී. ඊට පස්සේ 25 වෙනි අවසාන වස් කාලේ, ඒ කියන්නේ 45 වෙනි වස් කාලේ, බුදුරජාණන් වහන්සේගේ 45 වෙනි වස් කාලය ගත වෙන්නේ බේලුව කියන විශාලා නුවර, විශාලා මහනුවර බේලුව කියන ගමේ. හොඳයි. පූර්වාරාමයේ බුදුසසුන්ට පූජා කළේ කවුරුන් විසින්ද? අනේ පිටුසිටුතුමා විසින්, විසාකා උපාසිකාව විසින්, බිම්බිසාර රජු විසින්, අජාසත්ත රජතුමා විසින්. කවුද පූර්වාරාමයේ පූජා කරන්නේ? ඔව්, පූර්වාරාමයේ පූජා කරන්නේ විසාකා උපාසිකාව. ජේතවනාරාමයේ පූජා කරන්නේ අනේ පිඬු සිටුතුමා. බුදුරජාණන් වහන්සේ අවසාන කාල සීමාවේදී ගත කරන්නේ බේලුව කියන ගමේ විශාලා මහනුවර. සවැත් නුවර පූර්වාරාමයේ සහ ජේතවනාරාමයේ කියන දෙකම තිබුණා. විසාකාව විසින් පූජා කරපු ආරාමයේ සහ අනේපිඬු සිටුතුමා විසින් පූජා කරපු ආරාමය. වැඩි කාලයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ. අවසානම වස් කාලයේ කොහෙද ඉන්නේ? එතකොට වැඩ ඉන්නේ බේලුව කියන ගමේ. සෑම වසරකම වස් කාලය අවසන් වීමෙන් පසුව පාගමනින් හා 이르දියෙන් දෙව් මිනිසුන් වෙත වැඩම කරමින් ඔවුන්ට යහපත උදා කළ සේක. බුදුරජාණන් වහන්සේ මේ ආරාමයන් වල වැඩ ඉඳීමින් හැම වස් කාලයක් අවසන් වුණාට පස්සේ වස් කාලේ බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයකට වෙලා තමයි වැඩ ඉන්නේ. වස් කාලේ ධර්මචාරිකාවේ හැසිරෙන්නේ නැහැ. ඒ වස් කාලේ ඉවර වුණාට පස්සේ දෙවියන්ට මිනිසුන්ට ධර්මයේ දේශනා කිරීම සඳහා විවිධ ස්ථානවලට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. රාජවංශයෙන් පැවිදි වූ බුදුරදුන් කෙරෙහි මහජනතාව ඉමහත් ගරු සැලකිලි දක්වන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ ගත්තොත් ශාක්‍ය වංශය. ඒ කාලේ ඒ වෙනකොට ඉන්දියාවේ තිබුණු උසස්ම රාජ්‍ය වංශය තමයි ශාක්‍ය වංශය. ශාක්‍ය වංශයේ රජ කෙනෙක් කියලා කිව්වම ඒකට ගොඩක් අය හැමෝම ගරු කරනවා. දෙව්දත් තෙරුන් හා අන්‍යාගමික පිරිස් මෙය නොඉවසූහ. දේවදත්ත හාමුදුරුවන් වහන්සේට සහ අන්‍යාගමික පිරිස් වලට මේක
ඉවසුම් නැති කාරණයක් වුණා බුදුහාමුදුරන්ට ඒ තරම් ගරු සත්කාර සම්මාන ලැබෙන එක. ඒක ඉවසන්න බැරි දෙයක් වුණා දේවදත්ත තෙරුන් වහන්සේටයි අනිත් ආගමික පිරිස් වලටයි. ඔව්හු බුදුරදුන්ට විවිධ බාධා ඇති කරන්නට උහ. එක එක විදිහේ බාධා ඇති කරලා තිනවා. මීට කලිනුත් ඔබ ඉගෙනගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේට එක එක අය ඇති කරපු බාධාවන්. ලෞකික ධ්‍යාන පමණක් ලබා සිටි දේවදත්ත තෙරුන්ට සෝවාන් ආදී මාර්ගඵල කිසිවක් ලබා ගැනීමට නොහැකි විය. දේවදත්ත තෙරුන් වහන්සේට අභිඥා ලැබිලා තිබුණා. අභිඥාවන් ලැබුණා. අභිඥාවන් ලබා ගන්න පුළුවන් සමත භාවනාවෙනුත් විදර්ශනාවටපත් වෙලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ විදර්ශනා භාවනාව. ඉතින් ලෞකික ධ්‍යාන විතරයි. ඒවා කොයි වෙලේ නැති වෙලා යයිද කියලා කියන්නටත් බෑ. ලෞකික ධ්‍යාන නැති වෙනවා. ඉතින් ඒ ධ්‍යාන විතරයි ලබාගෙන හිටියේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. මගද රාජ්‍ය රජකම් කළ බිම්බිසාර රජුගේ පුත් අජාසත්ත පහදවාගෙන පියා මරා රජවන ලෙස උපදෙස් දුන්නේය. දේවදත්ත හාමුදුරුවන්ට එක එක ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එක එක දේවල් මවලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ලෞකික ධ්‍යාන ලබා ගත්තට පස්සේ ඒවා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? ඒ එක එක විද්‍යාවන් කරලා පෙන්නලා බිම්බිසාර රජතුමාගේ පුතා අජාසත්ත රජතුමා පහදවා ගන්නවා. මගදී තමයි රජකම් කරන්නේ. මගදී ප්‍රථම රජතුමා වෙන්නේ බිම්බිසාර රජතුමා. ඊට පස්සේ තමයි අජාසත්ත රජතුමා රජකමටපත් වෙන්නේ. අජාසත්ත රජතුමා පහදවා ගන්නවා. අජාසත්ත කුමාරයා. එතකොට රජ වෙලා නැහැ. බිම්බිසාර රජතුමා තමයි රජ කරමින් හිටියේ, රජකම් කරමින් හිටියේ. ඊට පස්සේ එක එක දේවල් පෙන්නලා එක එක දේවල් කියලා කොහොම හරි දේවදත්ත හාමුදුරුවෝ අජාසත්ත කුමාරයව පහදවා ගත්තා. තමා බුදුරදුන් නසා බුදුන් බවට පත්වන බව ප්‍රකාශ කළේ. දේවදත්ත හාමුදුරුවෝ කිව්වා බිම්බිසාර රජතුමාව මරලා රජකම ගන්න කියලා. තමන් බුදුරජාණන් වහන්සේව විනාශ කරලා බුද්ධත්වයේ ලබා ගන්නවා කියලා කිව්වා. නොමග ගිය අජාසත් රජු පියාමරා රජ වූයේය. රජතුමාව බිම්බිසාර රජතුමාව සිපිරිගේ දාලා හිරගේ දාලා තිබිලා කාලයක් ගත වුණාට පස්සේ කොහොම හරි යටිපතුල් පළලා ලුණු දෙහි ඒ දේවල් දාලා කකුල් පළලා කකුල් දෙක ඇතුළට දාලා ගිනි අඟුරු ගොඩ මැත්තේ ඇවිද්දවල ඒ විදිහට ගොඩක් දුක් දීලා ඝාතනය කරා මරණයට පත් කළා. පසු කාලයක බුදුබණ ඇසීමෙන් පසු තමා කළ වරදේ බරපතලකම රජුට වැටහි. පස්සේ කාලෙදී අජාසත්ත රජතුමා තමන් කොච්චර ලොකු වරදක්ද සිද්ධ කරලා තියෙන්නේ, තමන් ආනන්තරී පාප කර්මයක් සිද්ධ කරගෙන තියෙනවා කියලා තේරුම් ගත්තා. කොහොම වුණත් මුල් කාලේදී බිම්බිසාර රජතුමාව මරලා ඒ ආනන්තරී පාප කර්මය අජාසත්ත රජතුමා කරගත්තා. දේවදත්ත තෙරුන්ගේ වදන් අසා තම පියා මරා රජකමටපත් වූයේ බිම්බිසාර රජතුමා, ධර්මාශෝක රජතුමා, අජාසත්ත රජතුමා, කොසල් රජතුමා. මොන රජතුමාද? අජාසත්ත රජතුමා තමයි මේ විදිහට දේවදත්ත තෙරුන්ගේ වදන් අහලා තමන්ගේ පියාව ඝාතනය කරපු රජතුමා අජාසත්ත රජතුමා. බුදුරදුන් නැසීම සඳහා දේවදත්ත තෙර නොයෙකුත් උපක්‍රමයේදී දැන් අජාසත්ත රජතුමා බිම්බිසාර රජතුමාව ඝාතනය කරලා රජකම ගන්නවනේ. ඒ වගේ දේවදත්ත හාමුදුරුවෝ දැන් උත්සාහ කරනවා බුදුහාමුදුරුවන්ව ඝාතනය කරලා බුදුරජාණන් වහන්සේව විනාශ කරලා බුද්ධත්වයේ ලබා ගන්න. එක් අවස්ථාවක දුනුවායන් යෙදවී එක වෙලාවක කරන්නේ දුනුවායෝ යදවනු. සම්බුදු රදුන්ගේ සමීපයට ගිය දුනුවායෝ බණ අසා තෙරුවන් සරණ ගියා. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න මේ දුනුවායන්ට බැරි වුණා. එක එක්කෙනා ගිහිල්ලා බණ අහලා අවසානයේදී ධර්ම අවබෝධයටපත් වුණා. ඊළඟට ගිජ්ජකූට පර්වතයේ පාමුල වඩිමින් සිටින විට එම පර්වතයේ සිටි දෙව්දත් මහ ගලක් පෙරළිය. බුදුරජාණන් වහන්සේගේ හිස මතට ගිජ්ජකූට පර්වතයේ ඉඳලා ගිජ්ජකුළු පව්වේ ඉඳලා විශාල ගල් පර්වතයක් ගලක් බුදුහාමුදුරුවන්ගේ ඇඟට පෙරළනවා. ඒ ගල ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඇඟට වැදෙන්නේ නැහැ. උන්වහන්සේගේ බලයෙන්, පිං බලයෙන් මහ පොළොවේ විශාල තවත් ගලක් මතුවෙලා ඒ ගල පහළට එනකොට යටින් මතුවෙච්ච ගලේ හේතු වෙලා නතර වෙනවා. ඒ වදිනකොට වදිනවත් එක්ක
ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තුවාල වෙන්නේ. අතරමඟ ගලක හැපි එම ගල බුදුරදුන්ගේ හිසට නොවැටි ගල් පතුරක් පමණක් වැදී උන්වහන්සේගේ ලේ සෙලවෙනවා. උන්වහන්සේගේ ලේ සෙලවුණා. මේ තියෙන්නේ දේවදත්ත හාමුදුරුවන් වහන්සේ ගල් පෙරළන අවස්ථාව. ගිජ්ජකූට පර්වතයේ උඩ තමයි දේවදත්ත හාමුදුරුවන් වහන්සේ ඉන්නේ. මේ මහා ගල් පර්වතයේ තමයි පෙරළන්නේ. මේ ගල මතුවෙලා බුදුරජාණන් වහන්සේගේ හිසට ගල පෙරළෙන එක නතර වෙනවා. මේ ගල ඇවිල්ලා මේ ගලේ වදිනකොට වැදිලා ගල් පතුරක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදිලා බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවෙනවා. පසුව නාලාගිරි ඇතුට රා කල දහසයක් පොවලා බුදුරජාණන් වහන්සේව නැසීම සඳහා එවනවා. පළවෙනියටම බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම ඒක ආනන්තරී පාප කර්මයක්. අජාසත් රජතුමා කරගත්තේ ඒත් ආනන්තරී පාප කර්මයක් පියා මැරීම. දේවදත්ත හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවලා කරගත්තේ ආනන්තරී පාප කර්මයක්. ඊළඟට නාලාගිරි ඇතුට රා කල 16ක් පොවා බුදුරදුන් නැසීමට එවි. රා කල ගෙඩි 16ක් පොවලා එවනවා බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න කියලා. බුදුරදුන්ගේ මහා කරුණාව ඉදිරියේ දනින් වැටුන එම ඇතු බුදුරදුන්ට නමස්කාර කළේ. මේ හස්තියා බුදුරජාණන් වහන්සේව විනාශ කළේ නැහැ. ධනපාල කියන හස්තියා එහෙම නැත්නම් නාලාගිරි හස්තියා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේට නමස්කාර කළා. සම්බුදුරදුන්ට සතුරුකම් කිරීමෙන් පළක් නොවන බව සිතූ දෙව්දත් තෙර උන්වහන්සේ වෙත ගොස් කල්ගෙවීය. බුදුරජාණන් වහන්සේට හිරිහැර කරලා කරදර කරලා වැඩක් නැහැ. උන්වහන්සේව විනාශ කරන්න බෑ කියලා දැනගෙන දේවදත්ත හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයටම ඇවිල්ලා ඉන්නවා. ඒ ටික දිනක් ගිය පසු අලුත මහණ වූ භික්ෂූන් 500 නමක් තම බසට හරවා ගනිමින් සංඝ බේදයේ නම් ආනන්තරීය පාප කර්මයේද සිදු කරගනු ලැබිය. ඊළඟට සංඝ බේදයේ භික්ෂුන් වහන්සේලා අලුතින් මහණ වෙච්ච භික්ෂුන් වහන්සේලා 500 නමක් එකතු කරගෙන යනවා. තමන්ගේ බසට හරවාගෙන එකතු කරගෙන යනවා. පංච ආනන්තරීය පාප කර්ම මොනවාද? පංච ආනන්තරීය පාප කර්ම මොනවද? මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම, මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම, රහතුන් ඝාතනය කිරීම, ඊළඟට ආනන්තරීය පාප කර්ම වලට ඇතුළත් වෙන්නේ සංඝ බේදය. සංඝ බේදය. හොඳයි. බුදුරදුන් නැසීම සඳහා දෙව්දත් තෙර විසින් යෙදූ උපක්‍රම මොනවාද? දුනුවායන් යෙදීම, ගිජුකුළු පව්වේ සිට මහා කළුගලක් පෙරලීම, ඒවා තමයි. ඒ වගේම නාලාගිරි හස්තියා රා කලගෙඩි 16ක් පවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට එවීම. බුදුරජාණන් වහන්සේ පසුව අගසව් දිනම යවා භික්ෂුන් 500 දෙනා නැවත කැඳවා ගත්තා. භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් වෙන් කරගෙන දේවදත්ත හාමුදුරුවෝ වෙනත් තැනකට ගියපු බව අපි කිව්වා. ඉතින් අගසව් දෙනම වහන්සේ සරියුත් හාමුදුරුවෝයි මුගලන් හාමුදුරන් වහන්සේ දෙනමව එතනට යවලා වැඩම කරවලා බුදුරජාණන් වහන්සේ බණ කියලා පහදවලා ඒ හාමුදුරන් වහන්සේලා 500 නම නැවත එකතු කරගෙන එනවා. මෙලෙස දෙව්දත් තෙර කෙතරම් තමන්ට සතුරුකම් කළද බුදුරදුන් මේ සෑම විටම නොසැලී අනුකම්පාවෙන් මෛත්‍රී කළසේක. මේක සඳහන් වෙන්නේ තමන්ගේම පුත්‍ර රාහුල කුමාරයාටත් ඔච්චර හිරිහැර කරපු සතුරුකම් කරපු දේවදත්ත හාමුදුරුවන්ටත් බුදුරජාණන් වහන්සේ එකම මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් තමයි ක්‍රියා කළේ කියලා සමමෙතින් සම සිතින් ක්‍රියා කළා කියලා තමයි සඳහන් වෙන්නේ. අන්‍යාගමිකයන්ගේ විරුද්ධ ක්‍රියා. අන්‍යාගමිකයෝ විරුද්ධව ක්‍රියා කරනවා බුදුරජාණන් වහන්සේට. ඒ අවස්ථාවන් ගැන තමයි ඊට පස්සේ අපි කතා කරන්නේ. අන්‍යාගමිකයන් එක එක ආගමික මතවාද ගොඩක් තිබ්බා. ඒ අය
බුදුරජාණන් වහන්සේට විරුද්ධව එක එක දේවල් කරලා තිනවා. බුදුරදුන්ගේ මහා කරුණාව කෙරෙහි පැහැදුන අන්‍යාගමික බොහෝ පිරිස් බණ අසා තෙරුවන් සරණ ගිය. ගොඩක් අය උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලයෝ, එතකොට සංජය පිරිවැජියා ගාව හිටපු දෙදෙනෙක් තමයි කෝලිත සහ උපතිස්ස කියන්නේ බුද්ධ ශාසනයේ සරියුත් මොගලන් දෙනම වහන්සේ බවට පත් වුණේ. ඒ විතරක් නෙවෙයි සංජය පිරිවැජියා ගාව හිටපු 250ක් පිරිසකුත් එක්ක තමයි ඒ දෙනම වහන්සේ වැඩම කරන්නේ. ඒ විදිහේ සිදුවීම් නිසා අනිත් ආගමික අදහස් උදහස් දරපු ගොඩාක් දෙනෙක් සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. එයින් ලාභ සත්කාර අඩුවන බව දුටු තීර්ථකයන් ඇතුළු අන්‍යාගමික නායකයෝ උන්වහන්සේ අප්‍රසාදයට පත් කිරීමට නොයෙක් උපක්‍රම යෙදුවා. ඉතින් තමන් ගාව ඉන්න අනුගාමිකයෝ ගිහිල්ලා වෙනත් ශාසනයක පැවිදි වෙනකොට ඒ අනුගාමික නායකයන්ට, ඒ අනුගාමිකයෝ තියාගෙන හිටපු නායකයන්ට ප්‍රශ්නයක් වෙනවා, ගැටලුවක් වෙනවා. ඒ අය කෙරෙහි අපහැදීමක් ඇති වෙනවා. ඒ නිසා අන්‍යාගමිකයන්ගේ අනුගාමිකයෝ දවසින් දවස අඩු වෙනවා. ඒ නිසා මේක නවත්ත ගන්න ක්‍රමයක් කල්පනා කළා අනිත් ආගමික කණ්ඩායම. සුන්දරී නම් පරිබ්‍රාජිකාව මරා දෙවුරම් වෙහෙර පොකුණ අසල දමා ඒ බුදුරදුන් හා බුද්ධ ශ්‍රාවකයන් කළ බවට චෝදනා කෙරිණ. එක උපක්‍රමයක් මොකක්ද? සුන්දරී කියන පරිබ්‍රාජිකාව ඝාතනය කරනවා. ඝාතනය කරලා ජේතවනාරාමේ පොකුණ ළඟ වහලා හංගලා තිබ්බා. ඊට පස්සේ මේක කලේ අනිවාර්යයෙන්ම බුද්ධ ශ්‍රාවකයන් තමයි කරලා තියෙන්නේ කියලා චෝදනා කළා. මරණය අන්‍යාගමික තීර්ථකයන්ගේ ක්‍රියාවක් බව පසුව හෙළිවිණි. පස්සේ කොසල් රජතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවා. අවසානයේදී දැනගන්නවා මේ කාර්ය කරලා තියෙන්නේ, මේ ක්‍රියාව කරලා තියෙන්නේ අන්‍ය තීර්ථකයෝ කියලා. එවිට බුදුරදුන් පිළිබඳ මහ ජනතාවගේ ප්‍රසාදය වැඩි වන්නට විය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණය තව තවත් වැඩි වෙනවා. ප්‍රසාදය බුදුහාමුදුරුවෝ කෙරෙහි තව තවත් ප්‍රසාදය වැඩි වෙනවා. තවත් වරක චින්චාමානිකාව යොදවා බුදුරදුන්ට අපහාස කිරීමට ඔවුන් උත්සාහ ගත්තා. චින්චාමානිකාව එවනවා කොහොමද එවන්නේ? ඇය ධර්මිටියක් කුසේ බැඳ දරු ප්‍රසූතියකට ලං වී ඇති කාන්තාවක මෙන් සැරසී බුදුරදුන් ඉදිරියට ගොස් මහ ජනතාවට ඇසෙන්නට උන්වහන්සේට අපහාස කළා. ඔබ නිසා තමයි මම ගර්භණී භාවයට පත් වෙලා ඉන්නේ. ඉතින් ඔබ ওই විදිහට ධර්මයේ දේශනා කරමින් ඉන්න එකකින් වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. දැන් මට මේ දරුවා බිහි කරන්න තැනක් හදලා දෙන්න. ඒ විදිහට විවිධ චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ සාන්තව වැඩ ඉන්නවා, කිසිදු දෙයක් කියන්නට යන්නේ නැහැ. එහිදී මහජනතාව ඇයට අවමන් කොට එතැනින් එළවා දැමී. අවසානයේදී එම මොහොතේම ඇය කුසේ බැඳ සිටි දරමිටිය කඩා බිමට වැටුණේ. එහෙම කී ඉන්න වෙලාවේදී චින්චාමානවිකාවගේ කුසේ බැඳලා තිබුණු දරමිටිය කඩාගෙන බිමට වැටෙනවා. ඒ වෙලාවේදී එතන හිටපු හැමදෙනාම ඇයව එලවලා දානවා. ඒ තුලින්ද බුදුරදුන්ගේ කීර්තිරාවය තව තවත් පැතිර යන්නට විය. බුදුරජාණන් වහන්සේගේ කීර්තිරාවය ඒ සිදුවීම් වලිනුත් තව තවත් පැතිරලා යන්න පටන් ගත්තා. අන්‍යාගමිකයන් බුදුරදුන්ට අපහාස කිරීමට උත්සාහ කළ අවස්ථා දෙකක් නම් කරන්න. එක අවස්ථාවක් සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කොට ජේතවනාරාමේ පොකුණාසල සැඟවීම. තවත් අවස්ථාවක් තමයි චින්චාමානවිකාව ලවා බුදුරජාණන් වහන්සේට අපහාස කරවීමට උත්සාහ කිරීම. සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කොට ජේතවනාරාමේ පොකුණාසල සැඟවීම. අනිත් එක තමයි චින්චාමානවිකාව ලවා බුදුරජාණන් වහන්සේට අපහාස කරවීමට උත්සාහ කිරීම. අසරණයන්ට සරණ වීම. බුදුරජාණන් වහන්සේ තරම් අසරණයන්ට සරණ වෙච්ච පිහිට වෙච්ච කෙනෙක් නැහැ. උන්වහන්සේගේ අසරණ සරණ ගුණය සමාන කරන්න බැරි කිසි කෙනෙක්ට සමාන වෙන්නේ නැති අසරණ සරණ ගුණය ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ.
බුදුරජාණන් වහන්සේ අසරණ ජනතාව වෙනුවෙන් අවසාන 25 වසරේදී අවසාන 25 අවුරුද්දේදී බුදුරජාණන් වහන්සේ අසරණ අයට ඉමහත් සේවාවක් ඉටු කළසේක. තමන් වෙත එන ඕනෑම අසරණයෙකුට පිහිට වූහ. තමන් ළඟට එන ඕනෑම අසරණ කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ ගාව පිහිටක් තිබුණා. ඒ පිහිට බුදුරජාණන් වහන්සේ විසින් ඒ අයට ලබා දුන්නා. ඒ තුලින් බොහෝ දෙනෙක් පිහිට ලබාගෙන සැනසීමට පත් වුණා. එවන් දුර ඈත පළාත්වල සිටින අසරණයන් වෙත වැඩම කර පිහිට වූහ. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු අසරණ අයට විතරක් නෙමෙයි, ඒ විදිහට අසරණ තත්වයට පත් වෙන්නට පත් වෙලා හිටපු හැම දෙනාටම පිහිට වුණා. එක්තරා ගොවියෙකු කුඹුරේ සීසෑම, පැපිරීම, වල් නෙලීම ආදී කරන සෑම අවස්ථාවකදීම බුදුරදුන් එම ස්ථානයට වැඩම කොට ගොවියා සමග සුහදව කතා බහ කළේ ඔහුට අනාගතයේ විපතක් වූ විටද පිහිටවීමේ අරමුණෙනි. එක අවස්ථාවකදී ගොවියෙක් කුඹුර සුද්ධ කරන දවසේ, සීසාන දවසේ, ඊට පස්සේ වී වපුරන දවසේ, වල් නෙලන දවස්වල මේ විදිහට දීර්ඝ කාලයක් හැම දවසකම ඒ කුඹුරට වැඩම කරනවා. ඒ අසරණ ගොවියා ගොවිතැන් කරන තැනට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේට පේනවා ඒ ගොවිතැන් කරන ගොවියාගේ අස්වැන්න ඔහුට ලබා ගන්නට ලැබෙන්නේ නැහැ. අවසානයේදී මහා ගම් වතුරක් ඇවිල්ලා විනාශ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කල් වේලා ඇතිව දැනගෙන හිටියා. ඒ නිසා තමයි දිගටම වැඩම කරන්නේ. එම කුඹුරෙහි අස්වැන්න ලැබුණු පසු බුදුරදුන්ටද කොටසක් දීමට එම ගොවියා පොරොන්දු වී සිටියේ. බුදුරජාණන් වහන්සේටත් කොටසක් දෙනවා කියලා, පූජා කරනවා කියලා ඒ ගොවියා පොරොන්දු වෙලා හිටියා. මේ කුඹුර හරි ගියාට පස්සේ අස්වැන්න නෙලාගෙන මම බුදුරජාණන් වහන්සේටත් පූජා කරනවා කියලා හිතාගෙන හිටියා. එහෙත් මහා වැස්සක් වැසීම නිසා පැසී තිබුණු කුඹුර මුළුමනින්ම විනාශ වී. හෙට තමයි අස්වනු නෙලන දවස කියලා මධ්‍යම රාත්‍රියේ විශාල වැස්සක්, විශාල වර්ෂාවක් ආවා. වර්ෂාවක් ඇවිල්ලා ගම් වතුර ගලලා ඒ කුඹුර සම්පූර්ණ විනාශ වෙලා ගියා. එම විපත දිවසින් දුටු බුදුරදුන් ගොවියාගේ නිවසට වැඩම කොට අධික බලාපොරොත්තු තබාගත් විට ඒවා සුන්වීම ශෝකයට හේතු වෙන බව පැහැදිලි කරමින් ධර්මයේ දේශනා කළා. අධික බලාපොරොත්තුවක් තිබ්බා. මම මේ කුඹුරෙන් මේ වගේ අස්වැන්නක් ලබා ගන්නවා, එකකින් කොටසක් බුදුරජාණන් වහන්සේටත් ලබා දෙනවා. ඒ විදිහේ අදහසකින් තමයි හිටියේ. අවසානයේදී අස්වැන්නෙන් කිසිම දෙයක් ලබා ගන්න බැරි වුණා. සම්පූර්ණ කුඹුර විනාශ වෙලා ගියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා ඒ විදිහට බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටීම ඒවා නැති වුණාම ශෝක වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අධික බලාපොරොත්තු අධික තබා ගැනීම සුදුසු නැහැ කියලා. ඒ අසා සැනසීමටපත් ගොවියා සෝවාන් ඵලයටපත් වුණා. මේක අහගෙන හිටපු ගොවියා අවසානයේදී සෝවාන් ඵලයටපත් වුණා. ඒ එක අවස්ථාවක්, අසරණයෙක්ට පිහිට වෙච්ච එක අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ කුඹුරට හැමදාම වැඩම කරනවා. එක දවසක් නෙවෙයි, හැමදාම. වයසට ගිය පසු දරුවන් විසින් නිවසින් පිටමන් කරනු ලැබූ සවැත් නුවර අසරණ බමුණු පියෙකුට නැවතත් දරුවන්ගේ සැලකිලි ලැබීමට බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව අවස්ථාව සැලසුවා. වයසට ගියාට පස්සේ දරුවෝ තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නව ගෙදරින් පිටමන් කරලා දානවා. එහෙම පිටමන් කරලා දාලා තියෙන වෙලාවක ඒ අසරණ අම්මටයි තාත්තටයි අම්මගේ තාත්තගේ ගුණ කියවෙන, තමන්ගේ දරුවන් ගැන කියවෙන ගාථා කීපයක් කියලා දෙනවා. ඒ ගාථා ටික මිනිස්සු ඉන්න තැන්වල, ශාලාවල මේ අම්මයි තාත්තයි කියනවා. ඒක අහගෙන හිටපු මිනිස්සු දැනගන්නවා අහවල් දරුවන්ගේ අම්මයි තාත්තයි දෙන්න තමයි මේ දෙන්න කියලා දැනගන්න. එතකොට මොකද කරන්නේ? අර දරුවෝ ටික ඉක්මනටම අර අම්මවයි තාත්තවයි අරගෙන ගිහිල්ලා නැවතත් උපස්ථාන කරන්න පටන් ගන්නවා. මොකද ඒ කාලේ අම්මයි තාත්තයි දෙන්නට නොසැලකීම ගොඩක් ලොකු දඬුවම් ලැබීමට තරම් වරදක්. ඒ නිසා බමුණාට තම දරුවන් නොසලකන බව සඳහන් ගාථා පෙළක් උගන්වා ඒවා දරුවන් සහිත මහ පිරිස් සිටින ස්ථානවල ගායනා කිරීමට සැලැස්විය.
ඒ ඇසූ ඔහුගේ දරුවෝ ඉතා ලැජ්ජාවටපත් වී තම පියාණන් නිවෙස්වලට කැඳවාගෙන ගොස් උපස්ථාන කළහ. තම තමන්ගේ නිවෙස්වලට එකතු කරගෙන ගිහිල්ලා උපස්ථාන කරනවා. ඒ තව අවස්ථාවක් අසරණයන් අයට පිහිට වෙච්ච. සවැත් නුවර ආනන්ද නමින් මසුරු සිටුවරයෙක් ජීවත් විය. ආනන්ද කියලා ගොඩාක් ලෝභ මසුරු කියලා කියන්නේ ලෝභකමටත් එහා ගියපු. අඩුම තරමින් තමන්ගේ ධන ධාන්‍ය සම්පත් දකින්නවටවත් වෙන කෙනෙක් දකින්නවටවත් කැමති නැති එක තමයි මසුරුකම කියලා කියන්නේ. ඒ වගේ මසුරු සිටුවරයෙක් හිටියා. ආනන්ද කියලා තමයි නම තිබුණේ. ඔහු මියගොස් සැඩොල් කුලයේ අංග විකල දරුවෙකු වී ඉපදුනේ. අංග විකල දරුවෙක් වෙලා ඉපදුනා. ආනන්ද කියන සිටුවරයා. ජීවත් වීමට ක්‍රමයක් නැති නිසා සිඟමන් යදින්නට විය. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? හිඟා කණ්ඩ යනවා. සිඟමන් යදින්න යනවා. ඒ අනුව තමා පෙර සිටි සිටු මාලිගයටද ආවේ. තමන් කලින් හිටපු සිටු මාලිගාවටත් යනවා. සිඟමන් යදිමින් තමන් කලින් හිටපු ඊට කලින් ආත්මයේ හිටපු සිටු මාලිගාවටත් යනවා. ඒ දුටු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් එතනට වැඩම කොට මූලසිරි අමතා මේ සැඩොල් දරුවා ඔබේ මියගිය පියාය යනුවෙන් හඳුන්වා දුන්හ. මේ සිටුවරයාගේ පුතා තමයි මූලසිරි කියලා කියන්නේ. මූලසිරි පුතා. තාත්තා මිය ගිහිල්ලා ආනන්ද සිටුවරයා මිය ගිහිල්ලා දැන් ඒ අසරණ දරුවෙක් වෙලා ඉපදිලා ඉන්නේ. ඉතින් දවසක් සිටුමාලිගාවටත් මේ ආනන්ද කියන සිටුවරයා මිය ගිහිල්ලා ඉපදිච්ච ඒ අංග විකල දරුවා එනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සිටුමාලිගාවට වැඩම කරලා මූලසිරි කියන පුතාට කියනවා මේ සැඩොල් දරුවා ඔබගේ පියා කියලා. පෙර ආත්මයේ සංගවා තිබූ නිධාන සැඩොල් දරුවා ලවාම පෙන්වූහ. සැඩොල් මේ දරුවා ලවාම පෙන්නනවා. ගොඩාක් ධනය නිදහන් කරලා තිබුණ හංගලා තිබුණේ. ඒ හංගලා තිබුණු ධනය බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නවනවා මේ සැඩොල් දරුවා ලවා. එහිදී මූලසිරි සිටු පුත්‍රයා බුදුබණ අසා තෙරුවන් සරණ ගියේ. ඒ වෙලාවේදී මූලසිරි කියන සිටුවරයා ඒ සිටු පුත්‍රයා තෙරුවන් සරණ යනවා. වරදට හසු වූ නිවැරදි ගොවියෙකුටද බුදුරජාණන් වහන්සේ පිළිසරණ වූහ. එක අවස්ථාවකදී ගොවියෙක් කුඹුරේ වැඩ කර ඉන්නවා. ඒ වෙලාවේ විශේෂ සිදුවීමක් වෙනවා. සොරු කණ්ඩායමක් රාත්‍රී කාලයේදී ගයක් බිඳලා ගොවියෙකුගේ කුඹුර ළඟ ගසක් මුලට ගොස් මුදල් බෙදා ගත්තා. මේ ගොවියා වැඩ කර ඉන්න කුඹුර ගාවට ඇවිල්ලා තමයි මුදල් බෙදා ගත්තේ. එක් මුදල් පොදියක් රැගෙන යාමට ඔවුන්ට අමතක විය. මොකද වුනේ? එක මුදල් බෑග් එකක් මුදල් පොදියක් අරගෙන යන්න අමතක වුණා. පසුදා කුඹුරට පැමිණි ගොවියා ඒ පිළිබඳ කිසිවක් නොදැන කුඹුරේ වැඩ කළේය. මේ ගොවියා දන්නේ නැහැ මේ වගේ සිදුවීමක් වෙලා තියෙනවා. මෙතනදී සල්ලි බෙදාගෙන තියෙනවා. ඒ එකක් අමතක වෙලා ගිහිල්ලා තියෙනවා කියලා දන්නේ නැහැ. මොකද වෙන්නේ? කුඹුරේ කාසි පොදිය දුටු බුදුරදුන් ආනන්ද සර්පයා දුටුවාද යයි විමසූහ. එසේ ස්වාමීනි දුටුවෙමි. ආනන්ද තෙරණුව පැවසුව. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මුදල් පොදිය නිසා අනිවාර්යයෙන්ම මොහු වැරදිකරුවෙක් වෙනවා. මොකද අඩි සලකුණු දිගේ දැන් හොරු අල්ලන්න අනිවාර්යෙන් එනවා. ඒ එනකොට මේ සලකුණ අහුවෙච්ච ගමන් මේ ගොවියාගේ කුඹුරේ නෙමේ මුදල් පොදිය තියෙන්නේ. ඒ නිසා මේ ගොවියා අනිවාර්යයෙන්ම වැරදිකරුවෙක් වෙනවා. වැරදිකරුවෙක් වුණාම ඔහුව මුදවා ගන්නට ඕන කියලා හිතලා බුදුරජාණන් වහන්සේ මේ ගොවියට පිහිට වුණා. කොහොමද මොකක්ද කියන්නේ? ආනන්ද සර්පයා දුටුවාද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන්. ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා එසේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔව් මම දැක්කා කියලා. මොහොතකින් රාජ බටයන් පැමිණ මුදල් පොදියත් ගොවියාත් රජමෙදුරට ගෙන ගොස් දඬුවම් කිරීමට සූදානම් විය. ටික වෙලාවකින් රාජ බටයෝ ආවා. ඇවිල්ලා මුදල් පොදියත් එක්ක මේ ගොවියව අල්ල ගන්නවා. මේ ගොවියා තමයි හොරා කියලා. එහිදී දැන්
අරගෙන ගිහිල්ලා දඬුවම් දෙන්න ලෑස්ති. එහිදී බුදුරදුන් මැදිහත් වී රජුට සත්‍ය කරුණු පහදා දී ගොවියා බේරා ගනු ලැබීම. දඬුවම් දෙන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා මේ ගොවියාව අසරණ ගොවියාව බේර ගන්නවා. දිනක් බුදුරදුන් සුන්දරික නදී තීරයේ ගසක් මුල වැඩ සිටිහ. සුන්දරික කියන නදී තීරයේ ගහක් ගාව තමයි වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. එහි සිටි සුන්දරික භාරද්වාජ නම් බමුණකු ගිනි දෙවියන්ට කිරිබත් පූජා කොට ඉතිරි වූ කිරිබත් පිදීම සඳහා බමුණකු සොයද්දී බුදුරදුන් හමු විය. දවසක් සුන්දරික කියන නදී තීරයේ තමයි වැඩ ඉන්නේ. සුන්දරික කියන භාරද්වාජ නම් බමුණා ගිනි දෙවියන්ට කිරිබත් පූජා කරනවා. පූජා කරලා ඉතිරි වෙච්ච ඒවා දෙන්න බමුණෙක්ව හොයනවා. ඒ හොය ඉදි තමයි බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්නේ. උන්වහන්සේගෙන් ජාතිය හා ගෝත්‍රය විමසීය. බුදුරජාණන් වහන්සේ හමු වුණාට පස්සේ ජාතිය සහ ගෝත්‍රය මොකක්ද කියලා අහනවා. බමුණ දන් දීම සඳහා ජාති ගෝත්‍ර විමසීමෙන් පළක් නැත. සීලාදී ගුණධර්ම ගැන විමසා දන් දීමෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. යයි දේශනා කළසේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිය කුලය ගෝත්‍රය නෙවෙයි දන් දෙන්න වැදගත් වෙන්නේ මොකක්ද? සීලාදී ගුණධර්ම. සීලය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ කියලා දේශනා කරනවා. එහිදී බුදුරදුන් දෙසූ ධර්මය අසා සුන්දරික භාරද්වාජ බමුණා පැවිදිව අරහත් ඵලයටද පත්විය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අහලා සුන්දරික කියන මේ භාරද්වාජ බමුණා ධර්ම අවබෝධයට පත් වුණා. අරහත් භාවයට රහත් භාවයට පවා පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දන් දීම සඳහා ජාති ගෝත්‍ර විමසීමෙන් පළක් නැති බවත් සීලාදී ගුණධර්ම ගැන විමසා දන් දීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බවත් දේශනා කරමින් දහම් දෙසන ලද්දේ කාටද ධර්මයේ දේශනා කළේ? අක්කෝස භාරද්වාජ බමුණාටය, කසී භාරද්වාජ බමුණාටය, අදින්න පුබ්බක සිටුතුමාටය, සුන්දරික භාරද්වාජ බමුණාටය. කාටද? ඔව්, සුන්දරික භාරද්වාජ බමුණාට තමයි මේ විදිහට ධර්මයේ දේශනා කළේ. මහමගදී ළමයින් පිරිසක් ගැරඬියෙකුට පහර දුන් අවස්ථාවේදී බුදුරදුන් එතනට වැඩම කොට සෑම සත්වයෙකුම දඬුවමට හා මරණයට බිය බවත් තමන් උපමා කොට සත්ව හිංසාවෙන් වළකින ලෙසත් අවවාද කරමින් දහම් දෙසූහ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා න හනේය නගහතේ කියන ගාථාවෙන් ධර්මයේ දේශනා කළා. හැමදෙනාම මරණයට බයයි, දඬුවමට බයයි. ඒ නිසා තමන්ව උපමා කරගෙන අනිත් අයට වද දෙන එක, ඝාතනය කරන එක නවත්තන්න සිදු කරන්න එපා කියලා ඒ ළමයි පිරිසට, දරුවන් පිරිසට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. අදින්න පුබ්බක මසුරු සිටුවරයාගේ පුත් මට්ටකුණ්ඩලී රෝගී දරුවාට මරණාසන්න මොහොතේ බුදුරදුන් වැඩම කොට දෙව්ලොව යාමට මඟ සැලැස්සූහ. අදින්න පුබ්බක සිටුතුමා මසුරු සිටුවරේ. මට්ටකුණ්ඩලී තමයි පුතා. තමන්ගේ පුතාට ආභරණයක්වත් ලබා දෙන්නට කටයුතු කළේ නැහැ. මට්ටකුණ්ඩලී කියන මේ දරුවට පාණ්ඩුව කියන රෝගය හැදුණා. පාණ්ඩුව කියන රෝගය හැදුනට පස්සේ බෙහෙත් දුන්නේ නැහැ. බෙහෙත් අරගෙන එන්න වෛද්‍යවරු ගාවට අරගෙන ගියේ නැහැ. එක එක වෛද්‍යවරු ගාවට ගිහිල්ලා අහනවා අහවල් විදිහේ ලෙඩක් හැදුනොත් මෙන්න මේ වගේ ලෙඩක් හැදුනොත් මොනවද දෙන බෙහෙත් කියලා ඒ විදිහට කතා කරන විදිහට ඒ දෙන බෙහෙත් අහගෙන ඇවිල්ලා තමන්ම එක එක විදිහේ බෙහෙත් හදලා දෙනවා. අවසානයේදී මට්ටකුණ්ඩලී හොඳටම රෝගී වුණා. මරණාසන්න වෙලාවේ ඇඳට වෙලා ඉද්දි ඇඳත් එළියෙන් ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරාවක් විහිදුවලා තමන්ගේ රූපය දකින්නට සලස්වලා පැහැදීමටපත් කරලා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න අවස්ථාව උදා කරලා දුන්නා. සවැත් නුවර චත්තමානවක කුමාරයාට තිසරණ සරණ යාමට සලස්වා මරණින් පසු දෙව්ලොව යාමට බුදුරජාණන් වහන්සේ මඟ සැලසුවා. චත්තමානවක කියන මේ කුමාරයා ඉගෙනගෙන ඉවර වෙලා ගුරු පඬුරු ලබා ගැනීම සඳහා දෙමව්පියන් බලන්න යනවා. දෙමව්පියන්ගේ ගෙදරට යනවා. ඒ යන අතරතුර බුදුරජාණන් වහන්සේට පේනවා අනිවාර්යයෙන්ම හොරු කණ්ඩායමකට අහු වෙලා මේ චත්තමානවක මරණයටපත් වෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහමඟට වැඩම කරලා
මේ චත්තමානවකට තෙරුවන් ගුණ කියවෙන ගාථා ධර්ම තුනක් කියලා දෙනවා. චෝවද තම්පවරෝ මනුචේසු අපි දහම් පාසල් අවසන් වෙලා පාසල් අවසන් වෙලා කියන ගාථා තුන තමයි කියලා දෙන්නේ. ඒක කිය යනකොට අර හොඳු කණ්ඩායමට අහු වෙලා චත්තමානවක ඝාතනයටපත් වෙනවා. අවසානයේදී තෙරුවන් ගුණ සිහි කරමින් කියපු නිසා දිව්‍ය ලෝකේ ඉපදුනා. පෝතිගත තිස්ස තෙරුන්ට හා උදරාබාධයකින් පෙළුණු භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේ සියතින්ම උපස්ථාන කළ සේක. රෝගී වෙච්ච භික්ෂුන් වහන්සේලා දෙනමක් තමයි පෝතිගත තිස්ස තෙරුන් වහන්සේ සහ උදරාබාධයකින් බඩේ අමාරුවකින් පෙළුණු භික්ෂුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවන් දෙකේදීම තමන්ගේ අතින්ම ඒ රෝගී භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා. ඒ වගේම යෝගිලානං උපට්ඨපෙය්‍ය සෝමං උපට්ඨපෙය්‍ය කියන අනුශාසනාවත් ඒ අවස්ථාවේදී තමයි උදරාබාධයෙන් පෙළුණු භික්ෂුන් වහන්සේ නිසා තමයි දේශනා කරන්නේ. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවාද ඔහු මට උපස්ථාන කරනවා හා සමානයි කියලා දේශනා කරන්නේ අන්න ඒ අවස්ථාවේදී. බුදුහිමි අසරණයන්ට පිහිට වූ අවස්ථා තුනක් ලියන්න. අසරණීන්ට පිහිට වෙච්ච අවස්ථාවන් තුනක් ලියන්නට කියලා කියන්නේ අපි ගොඩක් දේවල් කතා කළා. ඔබට පුළුවන් ලියන්නට. අසරණ කාන්තාවන්ට පිහිට වීම. සම්බුදු රජාණන් වහන්සේ අසරණ කාන්තාවන්ටද පිහිට වූසේක. අසරණ කාන්තාවන්ට බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. උරුවෙල් දනව්වෙහි ගයා පෙදෙසෙහි බමුණු නිවසක දාසියක ලෙස කටයුතු කළ රජුමාලාවට පිහිටවීම එක නිදසුනක්. උරුවෙල් දනව්වේ ගයා ප්‍රදේශයේ බමුණු නිවසක දාසියක් විදිහට කටයුතු කළ රජුමාලා. මෑට වෙල්ලේ ලණුවක් බැඳලා තමයි ගහන්නේ, පහර දෙන්නේ. ඒ නිසාම තමයි මෙය රජුමාලා කියන නමින් ප්‍රසිද්ධ වුණේ. ලණුවක් දාලා බඳින්න කලින් ඇයගේ කොණ්ඩෙන් අල්ලගෙන තමයි ගහන්නේ, පහර දෙන්නේ. ඒ නිසා තමයි රජුමාලාව කොණ්ඩේ කපලා සම්පූර්ණ මයින් කරන්නේ. ඊට පස්සේ ආර්යාව ඇයට ඇයගේ බෙල්ලේ ලණුවක් බැඳලා තිබුණා අල්ලගෙන ගහන්න ලේසි වෙන්නේ. ඒ නිසා තමයි රජුමාලාව වුණේ. එම නිවසේ බමුණාගේ ලේලිය කිසිදු අනුකම්පාවකින් තොරව ඇයට පහර දුන්නාය. කිසිම අනුකම්පාවක් තිබෙන්නේ නැහැ පහර දෙනු. ඒ ඉවසිය නොහැකි තැන කැලේට ගොස් ගෙල වැල්ලාගෙන සියදිවි හානි කර ගැනීමට සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කොට රජුමාලා දියණියනි දිවි හානි කර නොගන්න මා වෙත එන්න යයි කතා කොට ධර්මයේ දේශනා කළහ. ඇය තුල මෛත්‍රී සිතුවිලි පහළ වී සෝවාන් ඵලයට පත් වූවාය. රජුමාලාව ඝාතනය වුණේ නැහැ. ගෙල වැළලාගෙන මරණයට පත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සහගතව ඇයට පිහිට වෙච්ච අවස්ථාව. කුමාර කාශ්‍යප මාතාව, කිසා ගෝතමිය, පටාචාරා ආදී අසරණ කාන්තාවන්ටද බුදුරජාණන් වහන්සේ සරණ වූසේක. කුමාර කාශ්‍යප මාතාව කියලා කියන්නේ ගිහි කාලේදී ගැබ් ගැනීමක් වෙලා ඉඳලා අවසානයේදී පැවිදි වෙනවා. පැවිදි වෙලා ඉද්දි තමයි දරු කුස මෝරන්නේ. මේ මෝරලා යන වෙලාවේදී මහාන වෙලා හිටියේ දේවදත්ත පාර්ශවයේ ආරාමයක. දේවදත්ත හාමුදුරුවෝ මොකද කරන්නේ? කුස වැඩි කියන එනකොට පන්සලෙන් එලවලා දාන. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කුමාර කාශ්‍යප තෙරණින් වහන්සේව වැඩම කරවාගෙන විසාකාව කොසල් රජතුමා ඇතුළුව පිරිසකට පවරනවා. මේ දරු ගැබ පිහිටලා තියෙන්නේ පැවිදි වීමට ඉස්සරද එහෙම නැත්නම් පස්සේද කියලා පරීක්ෂා කරලා බලන්නට කියලා. අවසානයේදී තීරණය වෙනවා කුමාර කාශ්‍යප මාතාව පැවිදි වීමට කලින් තමයි මේ ගැබ් ගැනීම සිදු වෙලා තියෙන්නේ කියලා. කිසා ගෞතමිය තමන්ගේ දරුවා බේරලා දෙන්නට කියලා කියමින් ආපු අවස්ථාවේදී කිසා ගෞතමියට ධර්ම අවබෝධය ලබා ගැනීමට අනුශාසනා කිරීම. පටාචාරා කියලා කියන්නේ තමන්ගේ දරුවෝ දෙන්නත් තමන්ගේ ස්වාමියාත් නැතිවීම නිසා ශෝකයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ සමීපයට ආපු කාන්තාවක්. ඒ වගේ අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ හැම දිනාටම ඉතාමත් හොඳින් පිහිට වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබූ අසරණ කාන්තාවන් 4 දෙනෙකු නම් කරන්න.
කිසා ගෞතමිය, කුමාර කාශ්‍යප මාතාව, පටාචාරා, රජ්ජුමාලා ඒ වගේ උත්තර අපිට ලබා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අසරණින්ට පිහිට වූ අවස්ථා උදාහරණ දක්වමින් කෙටියෙන් පැහැදිලි කරන්න. අසරණීන්ට පිහිට වෙච්ච අවස්ථා ගොඩක් අපි කතා කළා. හොඳයි. ඒ වගේ අවස්ථාවන් කිහිපයක් අරගෙන අපිට විස්තර කරලා කියන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දිනක් ගිජ්ජකූට පර්වතයට වැඩම කළහ. ගිජ්ජකූට පර්වතයට ගිජ්ජකුළු පව්වට. අජාසත් රජු ලිච්ඡවී රාජ්‍ය ආක්‍රමණය කිරීමට සූදානම් වූ සුනීද හා වස්සකාරය යන ඇමතිවරුන් දෙදෙනා බුදුරදුන් වෙත යැවීය. අජාසත් රජතුමා ලිච්ඡවී රාජ්‍ය ආක්‍රමණය කිරීමට සූදානම් වෙලා සුනීද සහ වස්සකාර කියන ඇමතිවරු දෙන්නව බුදුරජාණන් වහන්සේ සමීපයට යවනවා. එහිදී බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ලිච්ඡවී රජදරුවන් සප්ත අපරිහානීය ධර්මයේ රකින්න තාක්කල් කිසිවෙකුටත් යටත් කරගත නොහැකි බව යටත් කරගන්නට බැහැ කියලා දේශනා කරනවා. සප්ත අපරිහානීය ධර්ම ආරක්ෂා කරන තුරු ලිච්ඡවී රජදරුවන්ව පරාජයට පත් කරන්නට බැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අවසන් 25 වසරේදී ඒ වගේ බොහෝ සිදුවීම් තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ පිරිනිවන් පෑම හා සම්බන්ධව පිරිනිවන් පෑමට ආසන්න කාලයේ තොරතුරු. අපි ගොඩක් කතා කළා ශාසන ඉතිහාසයේ සම්බන්ධව අපි දැනගත යුතු කරුණු. හොඳයි. ඊළඟ දවසේ මේ පාඩමේම අනිත් කොටස අපි සාකච්ඡා කරමු. එහෙමනම් ඊළඟ දවසේ පාඩමෙන් හමු වීමේ බලාපොරොත්තු වෙමින් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.